ගිහි බෞද්ධයන් එදිනෙදා ජීවිතයේදී රකින්න මූලිකම සීලය තමා පංචශීලය නමින් හැඳින්වෙන්නේ. ඒ පංචශීලය බුදුහාඳුරෝ දේශනා කරපු විනය නීතියක් රීතියක් ගිහි පිළිවෙතක් නෙවෙයි. බුදුහාඳුරෝ බෝධි සම්භාර පුරණ කාලයේත් ලෝකයේ සත්පුරුෂයන් ඒ සීලය ආරක්ෂා කර බව වාර්තා වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් 550 ජාතක පොතේ එන කුරු ධර්ම ජාතකයේදී කුරු ධර්මයේ වශයෙන් හැඳින්වනු ලැබේ ඒ සීලයයි. ඒ සීලය අද බෞද්ධ රකින්න පංචශීලයමයි. ඒ සීලය ආරම්භ කරන්නේ පංචශීලයේ මූලිකම සීලය තමා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සීලය. සමාදන් වෙනවා. හිතා ගන්නවා මම ප්‍රාණාතිපාතයෙන් වැළකෙනවා කියලා. සම්මුති අර්ථයේ අනුව පාණාතිපාතය කියන්නේ ප්‍රාණඝාතයටමයි. පරපණ නැසීමටයි. සතුන් මැරීමටයි. තව කෙනෙක්ගේ ජීවිතේ නැති කිරීමටයි. ඒක සදාචාරාත්මක ශිල්පදයක් විතරක් නෙවෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ තෙන බරපතල වරදක්. හැබැයි මේ බරපතල වරදක් වෙන්නේ මිනිසුන් මැරීම. සතුන් මැරීම නෙවෙයි. පංචශීල වල කිසිම සතෙක් මරන්න අනුමතිය දෙන්නේ නැහැ. ඒක යහපත් සදාචාරාත්මක පැවැත්මක ලක්ෂණයක්. ඒ නිසා ඒ වගේ ශිල්පදයක් ආරක්ෂා කිරීම යහපත් ජීවිතයක් පවත්වා ගෙන යාමට. යහපත් ජීවිතයක් කියන්නේ අනුන්ට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවන පරිදි මෛත්‍රියෙන්, කරුණාවෙන්, දයාවෙන් කාටවත් හිරිහැරක් නොකර ජීවත් වීමට උපකාරවත් වෙනවා. ඒ වුණාට ඒ සීලයේ පද නැත්නම් අදහස ගැඹුරට විමසා බලනකොට පේන්නේ සතුන් මැරීමෙන් වැළකීම නෙවෙයි පාණාතිපාතය කියලා කියන්නේ. පාන අතිපාතයට. ධම්මපදයේ මලවග්ගයේදී 12-13 කියන ගාථාවල මේ පංචශීලය බුදුහාඳුරෝ විස්තර කිරීමේදී මුලින්ම දක්වන සීලය තමා පානමතිපාතේති කියලා කියන්නේ. රැකිය යුතු සීලය ඒකෙන් වැළකීමට. පානමතිපාතේති කියලා කියන්නේ පානං අතිපාතේති. පාන කියන්නේ පානං කියලා කියන්නේ පාලියෙන් ප්‍රාණයට. අපේ ජීව ශක්තියට. ජීව ශක්තිය කියන්නේ අපේ කායික මානසික ශක්තියට. මානසික ශක්තියත් කායික ශක්තියත් එකතු වෙලා තමයි අපේ ජීවිතේ පවතින්නේ. ඒ වගේම මානසික ශක්තියට පිටිබලයක් ලැබෙනවා කායික ශක්තියෙන්. ඒ වගේම මානසික ශක්තියෙන් පිටිබලයක් ලැබෙනවා කායික ශක්තියට. ඒ නිසා
පාණාතිපාතයෙන් වැළපීම කියන්නේ අන්න ඒ ශක්ති දෙකම කායික හා මානසික ශක්තිය ප්‍රමාණයට ඉක්මවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම. එයින් කෙරෙන්නේ ශක්ති සංරක්ෂණයක්. හතපය වේසල වැඩ කරනකොට වැය වෙන්නේ කායික ශක්තිය. හිතනකොට වැය වෙන්නේ මානසික ශක්තිය. ඒ මානසික ශක්තියේ වැයවීම මුළුමනින්ම නතර වෙන්නේ රාත් වෙලා නිවන් දැක්කට පස්සේ. බුදුහාඳුරෝ රාත් වෙනවා කියලා කියන්නේ ශාවක බුද්ධත්වයට හෝ පච්චේක බුද්ධත්වයට හෝ සම්මා සම්බුද්ධත්වයට පත්වීම. එයිදී සිද්ධ වෙච්ච දෙයක් ගැන බුදුහාඳුරෝ උන්වහන්සේගේ පළවෙනි උදානයේදී සඳහන් වෙනවා විසංකාර ගතං චිත්තං කියලා. හිතේ සංකාර පහළෙම නතර වුණා. සංකාර කියන්නේ සිතිවිලි පහළ වීමට. සිතිවිලි නතර වෙනවා කියන්නේ හිතන එක නතර වුණා. හිතෙන් කරන ප්‍රධාන ක්‍රියාව තමයි ඕනකමින් කරන චේතනාත්මක ක්‍රියාව තමයි හිතන එක. ඒ නිසා පාණාතිපාතයෙන් වැළකීම අන්තිමට සිද්ධ වෙන්නේ නිවන් දකිනකොට. ඒ මගින් තමයි නිවන් දැකීම සිද්ධ වෙන්නේ. ඒ වගේම නිවන් දකින මාර්ගය ආරම්භ වෙන්නේ පාණාතිපාතයෙන් වැළකීම නිසායි. එයිදී සිද්ධ වෙන්නේ කායික මානසික ජීව ශක්තිය අනවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම. එය ඉතා තදින් සිද්ධ වෙනවා භාවනා වේදී හිත ධානයගත වෙනකොට. භාවනාවට වාඩි වෙනම කායික ක්‍රියාවල් නවත්තලා අතපය දරණ ගහගෙනයි ඉන්නේ භාවනා කරනකොට. එතකොට කයෙන් කෙරෙන ක්‍රියාවල් නතර වෙලා. එතකොට කායික ප්‍රාණාතිපාතයෙන් වැළකීලා. කරන ක්‍රියාවල් නවතිනවා, කෙරෙන ක්‍රියාවල් තියෙනවා. හුස්ම ඉහළ පහළ යන එක කරන දෙයක් නෙවෙයි, කෙරෙන දෙයක්. ලේ ගමන් කරන එක ශරීරයේ නහරවල අපි කරන දෙයක් නෙවෙයි, ඒක කෙරෙන දෙයක්. ඒ කෙරෙන ක්‍රියාවල් තියෙනවා. ඒ වගේම හිතෙන් කෙරෙන ක්‍රියාවක් තියෙනවා. ඒ අතර කරන ක්‍රියාවකුත් තියෙනවා. හිතට ඉන්ද්‍රියයන්ගේ මගින් යම් යම් දේවල් දැනෙන එක ස්වභාවිකව નિરાයාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක අපි කරන ක්‍රියාවක් නෙවෙයි. කරනකොට වැය වෙන ජීව ශක්තිය අර විදිහට ඉන්ද්‍රියයන්ගේ මාර්ගයෙන් යම් දේවල් කරනකොට වැය වෙන්නේ නැහැ. භාවනා කරනකොට වෙන්නේ මොකද? හිතන එක නතර වෙනවා. අර ස්වභාවික ක්‍රියාවල් පවතිනවා. ඒ ස්වභාවික ක්‍රියාවල් පවතින්නේ ශරීරයේ ප්‍රාණත්ව තියෙන නිසා, ශරීරයේ ජීවිතයේ පවතින නිසා, ශරීරයේ ජීවත් වෙන නිසා ශරීරයේ ඉන්ද්‍රියන්ට අදාළ නිමිති දැනෙනවා. ඇයට රූප දැනෙනවා, කනට ශබ්ද දැනෙනවා, නායට ගන්ධ සුවඳ දැනෙනවා. ඒ දැනෙන එක නිරායාසයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට වෙහෙස මහන්සියක් වෙන්නේ නැහැ. ඒ නිසා භාවනාවේදී ප්‍රාණාතිපාතයෙන් වැළකීනවා කියලා කියන්නේ දැනෙන දේවල් ගැන හිතන එක නතර වෙන එකට. ඒක තමයි නිවන් දකින මාර්ගයේ ආරම්භක පිළිවෙත. නිවන් දැක්ක වෙලාවෙදී දැනෙන ක්‍රියාවල් තියෙනවා.
හැබැයි හිතෙන ක්‍රියාවල් නතර වෙනවා. ඒක විසංකාර ගතං චිත්තං කියලා කිව්වේ. හැබැයි සංඥා වේදායිත්‍ය නිරෝධ සමාපත්තියේ සමවැදිලා නිර්වාණ ධාතුව සාක්ෂාත් වෙනකොට අර හිතට යම් දේවල් දැනෙන ස්වභාවික ක්‍රියාවක් නතර වෙනවා. ඒ කියන්නේ ඒ සඳහා වැය වෙන ප්‍රාණයත් ප්‍රමාණයට වඩා පාවිච්චි වෙන්නේ නැහැ. ඒ අතින් බලනකොට ප්‍රාණාතිපාතින් වැළකීම අන්තිමටම සිද්ධ වෙන්නේ සියුම් වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඊට උසස් මට්ටමින් සිද්ධ වෙන්නේ සංඥා වේදායිත නිරෝධ සමාපත්තියේ සමයදුනාම. ඒ සමාපත්තිය තහවුරු වීමෙන් තමයි පිරුණන් පාන්නේ. ඒ සමාපත්තිය සාක්ෂාත් වෙන්නේ නිර්වාණ ධාතුව. හැබැයි නිර්වාණ ධාතුව හිතට දැනෙන්නේ නැහැ. ඒ ධාතුව සලකන්නේ අතක්කාවචරම් කියලා. අජාත සූත්‍රයේදී. ඒක හිතට දැනෙන නිමිත්තක් නෙවෙයි. නිමිත්තක් වශයෙන් දැනෙන්නේ නැහැ. හිතට දැනෙන්නේ චිත්ත රූපයක් වශයෙන්. නිර්වාණ ධාතුව කියන්නේ චිත්ත රූපයක් නෙවෙයි. හැබැයි නිර්වාණ ධර්මය කියන්නේ චිත්ත රූපයක්. හිතට දැනෙන දෙයක්. දැනෙන නිමිත්තක්. ඒ මොකද්ද? හිතේ තිබිච්ච නිවිච්ච ගතිය. ප්‍රාණ අතිපාතයෙන් වැළකීමේ ගතිය. ඒ ප්‍රාණ ශක්තිය වැඩියෙන් වැය කරනකොට තමයි රත් වෙන්නේ. හිත රත් වෙන්නේ, ගත රත් වෙන්නේ. අන්නේ රත් වීම දෙවීම අඩු වෙනවා, නිවෙනවා. ඒ නිවීම දැනීමට තමයි නිවන් දැකීම කියලා කියන්නේ. නිවන් දැක්කත් මං කලින් කිව්වා සංඥා වේදායිත වීම තියෙනවා ජීවත් වෙනකම්. නිරෝධ සමාපත්තියදී ඒකත් නතර වෙනවා. ඒ නිසා ප්‍රාණාතිපාතයෙන් වැළකීම තමයි නිවන් දැක පිරුණන් පෑමේදී සිද්ධ වෙන අවසානම සංසිද්ධිය. සිද්ධ වෙන දේ. ඒ ආරම්භ වෙන්නේ හිතෙන් ප්‍රාණ ශක්තිය වැය කිරීම අඩු කර ගැනීම. හිතේ ජීව ශක්තිය වැඩියෙන්ම වැය වෙන්නේ හිතේ ද්වේෂ සිතක් ආවම, තරහ ගියාම. තරහ යන්නේක පාලනය කරගත හිතේ තියෙන්නේ පාණාතිපාතින් වැළකීමේ පළවෙනි පියවර. අදින්නාදානය කියන්නේ ලෝභ සිත. අදිනදාන වැළකීම කියන්නේ ලෝභයෙන් වැළකීම. ඒ නිසා මේ සිල්පද වලින් ක්‍රමයෙන් සිද්ධ වෙන්නේ අර පළවෙනි සිල්පදයේම වඩා සියුම් අන්දමින් ක්‍රියාත්මක වීම. සිද්ධ වීම. ඒක තමයි මං කිව්වේ නිවන් දැකීම තමයි නිවන් දැක පිරුණන් පෑම තමයි පාණාතිපාතයෙන් වැළකීමේ අන්තිම සංසිද්ධිය. අපිට එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික ජීවිතයේදී ප්‍රාණාතිපාතයෙන් වැළකීමයි කියන සිල්පද රැකෙනවා ගැඹුරු අර්ථයෙන් අපේ හිත ද්වේෂ මට්ටමට යන්නේ නැන්න. ඒ ද්වේෂය කියන තරහ අඩු වෙලා අකමැත්ත කියන එකත් ඇති වෙන්නේ නැන්න. භාවනා කරනකොට සිද්ධ වෙන්නේ දැන්න දෙයට කැමැත්තක්වත් අකමැත්තක් වෙන්නේ නැතුව දනිමින් ඉඳීම. අන්න ඒ හිතේ තියෙන්නේ විතරාගී, විතදෝෂී, විතමෝහි චිත්ත ස්වරූපේ. ඒ චිත්ත ස්වරූපේ තමයි නිවන් දැක්ක උත්තමයන්ගේ චිත්ත ස්වරූපේ. ඒ චිත්ත ස්වරූපයට හුරු වීම තමයි භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඒ භාවනාවේදී සිද්ධ වෙන්නේ මොකද්ද? පාණාතිපාතයෙන් වැළකී සිටීම. ජීව ශක්තිය, ප්‍රාණ ශක්තිය ඕනෑමට වඩා පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ
හිතෙන් කයෙන් මොකක්වත් නොකර ඉඳීම තමයි සමාධිගත සිතක සමාධිගත ඉරියව්වක තියෙන මූලික ලක්ෂණය. ඒ නිසා පාණාතිපාතයෙන් වැළකීමේ වැදගත්ම පියවරක් තමයි හිත සමාධිගත වීම භාවනාවේදී. සමාධිගත වෙච්ච සිතට දැනෙනවා. සුවය දැනෙනවා. ඒ හිතේ දැනෙන සුවය තමයි නිර්වාණ ධර්මය කියන්නේ. නිවන් සුවය කියලා කියන්නේ. සංඥා වේදයිති නිරෝධ සමාපත්තිය කියන සමාධියට සමවැදුනහම ඒ දැනෙන ගති නැතර වෙන බවයි මම අර කලින් සඳහන් කළේ. අන්න ඒ தત્ත්වය තමයි පාණාතිපාතයෙන් වැළකීමේ උසස්ම තත්වය. ඒ වුණාට අපේ ඉදිරියදා ජීවිතයේදී සම්ප්‍රදායික අර්ථයෙන් පාණාතිපාතයෙන් වැළකෙනවා කියලා පරපන් නැතිමෙන් වැළකී සිටීම ඊටාම යහපත් ක්‍රියාවක්. අනු විනාශ කරන්න මෛත්‍රියෙන් කරුණාවෙන් බෑ. ඒ හිතේ මෛත්‍රිය නැතුව තියෙන්න ඕනේ. ඒ හිතේ කරුණාව නැතිව තියෙන්න ඕනේ. අන්නේ තත්ත්වයට පත්වෙච්ච හිතේ තියෙන ද්වේෂ මට්ටම. සත්‍යක මරන්න හිත ඊටාම ක්‍රෝධ මට්ටමකට පත් වෙන්න ඕනේ. ඒ වගේම ඒ චිත්ත මට්ටමේ පදනම ආත්මාර්ථකාමීත්වය. එයා මලට කමන්නේ මං ජීවත් වෙන්න එයාගේ මස් කාලා කියලා. යන්නෙම චේතනාවක් ඇති වීම. ඒක ඊටාම බරපතල කර්මයක්. පාන කියන්නේ පංචිල් පද පහෙන් දැක්වෙන පාප ක්‍රියා පහෙන් බලවත්ම කර්මය තමයි පන නැසීම. මේ කතා කළේ අපි එහි සිවුන්තරද අනුන්ගේ ප්‍රාණය නිරුද්ධ කරන්න කලින් එන්නම් ඒ ප්‍රාණය අතිපාතයට එයාට තරහ ගිහිල්ලා එයාට බයක් ඇති වෙලා වේදනාවක් ඇති වෙලා එයාගේ චිත්ත ශක්තියත් ප්‍රාණාතිපාතයට පත් වෙනවා. මරුන් කන සතාගේ. තමගේ සිතත් ප්‍රාණාතිපාතයට පත් වෙනවා. ඒ දෙකෙන්ම සිද්ධ වෙන්නේ කර්ම රැස්වීමක්. ඒ නිසා එදිනදා සාමාන්‍ය ජීවිතයේදී බෞද්ධයන් සතුන් මැරීමෙන් සත්ව ඝාතනයෙන් වැළකී සිටීම සදාචාරාත්මක උසස් පිළිවෙතක් වශයෙන් සැලකන්න පුළුවන්. ඒ වුණත් ප්‍රඥාවන්ත බෞද්ධයන් එතනින් නතර වෙන්නේ නැතුව තවත් ගැඹුරට මේ සිල්පදේ විග්‍රහ කරලා බලනකොට ඒ සිල්පදේ රැකීමෙන් පමණක් නිවන් දකින්න පුළුවන් බව අවබෝධ වෙනවා. ඒ අවබෝධය ලබා දීම පිණිසයි මේ සාකච්ඡාව මෙතෙක් කෙරුණේ. ඒ නිසා ප්‍රායෝගික ජීවිතයේදී සත්ව ඝාතනයෙන් වැළකී සිටින අතර පණ නැසීමෙන් වැළකී සිටින අතර අධ්‍යාත්මික ජීවිතයේදී අපේම කායික මානසික ජීව ශක්තිය ප්‍රමාණයට ඉක්මවා පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම තමයි නිවන් දකින මාර්ගයේ වශයෙන් සලකන්න පුළුවන් වෙන්නේ. ඒ මට්ටමින් තේරුම් ගත්ත ඇත්තන්ට තරහ යන එකෙන් වැළකීලා ක්‍රෝධ කරන එකෙන් වැළකීලා වෛර කරන එකෙන් වැළකීලා ඊර්ෂ්‍යා කරන එකෙන් වැළකීලා සංසුන් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ හිත සැනසෙලිදායකයි. ඒ වඩා සැනසෙලිදායක වෙනවා අනුන්ට කිසිම හිංසාවක් නොකරන මට්ටමට හිතපත් වුණාම
ඒ හිත අනුන්ට අයපතක් කරන මට්ටමට නෙවෙයි යහපතක් කරන මෛත්‍රී මට්ටමට පත් වෙනවා. ඒ නිසා ප්‍රාණාතිපාතයෙන් වැළකීම අපට එදිනදා ජීවිතයේදී මෛත්‍රී මට්ටමට පත් කරගන්න පුළුවන් නම් ඒ නියත වශයෙන්ම ස්වර්ග මෝක්ෂ සම්පත් ලබන පිළිවෙතක් බවට පත් වෙනවා. ඒ නිසා පාණාතිපාත සීලය රකින්නකොට සැලකිලිමත් වෙන්න අනුන්ට හිංසා පීඩා කිරීම පමණක් නෙවෙයි තමන්ගේ හිතට හිංසා පීඩා වෙන විදියට සිතවිලි හැසිරෙන්න ඉඩ දීම නතර කිරීම. ප්‍රධාන වශයෙන් තරහ යන එකෙන් වැළකී සිටීම. එෙහිදී ඒක වළක්වන්න අනේකත් තරහක් බවට පත් වෙනවා. තරහට තියෙන අකමැත්ත, තරහට තියෙන ද්වේෂය බවට පත් වෙනවා හිත. ඒ වෙලාවේදී චිත්තානුපස්සනාවේදී මහා සතිපට්ඨාන සූත්‍රය කියන්නේ තරහ ගියාම ඒක තරහ සිතක් බව දනිමින් ඉන්න. බුද්ධ පාඨයේ තියෙන්නේ සදෝසං වාතිත්තං සදෝසං චිත්තං පජානාති. හිතේ තරහ ගියලා ඒක ප්‍රාණ ශක්තිය වැඩි වෙලා, ප්‍රෙෂර් එක වැඩි වෙලා හිතේ. නාර වල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා. ඇඟේ වේලුණා තරහ ගියාම. දරා ගන්න බෑ ඒ වේගය වැඩි වෙච්ච එක. අන්න එතකොට දැනෙන්න ඕනේ මේ තියෙන තරහක්, මේ තියෙන ද්වේෂයක්. දැන් මේ හිතේ තියෙන්නේ ද්වේෂෙන්ට පාදක ව්‍යාපාදයක්. ඒ බව දැනුණාම නුවණැත්තන්ට නුවණ මුකරා යනැත්තන්ට දැනුණා මේක හොඳ නැති වැඩක්. දැන් මේ වෙලා තියෙන්නේ මම අර අනුන් ගැන තරහ ඇති කරගෙන මගේම ජීවිතයට හානියක් කරගන්නවා නේද? හිතට හානියක් කරගන්නවා නේද? පවක් රැස් කරගන්නවාද කියලා Tamanට අවබෝධ වෙනවා. අන්න එතකොට උත්සාහ කරන්න ඕනේ නැහැ. ඉබේම තරහ අඩු වෙනවා. තව දෙයක් තියෙනවා. කිසිම හිතක් එක දිගට එක විදිහට පවතින්නේ නැහැ. හිත කියන දේවල් ඇති වෙවි නැති වෙවි යනවා. ඒ වගේම තමා තරහා කියන එකත් ඇති වෙලා තියෙනකොට ඒ දිහා බලා ඉන්නකොට වෙන්නේ මොකද? ඒ තරහා ටිකෙන් ටික අඩු වෙලා යනවා, නිවිලා යනවා. ඒ අතින් බලනකොට චිත්තානුපස්සනාව මූලික හුරුවක් වශයෙන් අපිට පුරුදු කරගන්න පුළුවන්. ප්‍රාණාතිපාතයෙන් මානසික වැළකී සිටීමට. අන්තිමට මේ මාර්ගයෙන් අපිට නිවන් දකින තත්වයට හිතපත් කරගන්න පුළුවන් වෙනවා කවදා හරි. පූර්ව වාසනාව තියෙනවා මේ ආත්මෙ වෙන්න පුළුවන්. එවෙන්න ටිකෙන් ටික ආත්මයක් පාසා මේ ඇති කරගන්න යාපත් හුරුව ජීව ශක්තිය ප්‍රමාණයට වඩා පාවිච්චි කිරීම වැළකීමේ හුරුව භවයෙන් භවයට ගමන් කරලා වැඩි දියුණු වෙලා අන්තිමට නිවන් දකින්න තත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා.